ඔබ දන්නවා COVID-19 ආශ්‍රිතව මතුවෙච්ච තත්ත්වයන් අරඹයා ස්පාටකස් සංවිධානයේ විදිහට අපි යම් දේශපාලන අදහසක් ගොඩනගමින් ඉන්නවා කියන වග. ඉතින් අපි අද උත්සාහ කරනවා අපි මීට කලින් වීඩියෝස් 3ක් නිකුත් කළා. ඉතින් අපි අද අපේ හතරවෙනි වීඩියෝ මම හිතන්නේ මේක අපේ අවසාන වීඩියෝ වෙයි COVID සම්බන්ධව. අපේ දේශපාලන අදහසේ තවත් දිගුවක් එහෙම නැත්නම් තවත් එක් මානයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. ඔබ දන්නවා COVID-19ත් එක්ක මතුවෙච්ච ඒ දේශපාලන වටපිටාව එවැනි තත්ත්වයන් එක්ක මතුවාව සංවාදයක්. ඒ සංවාදයේ එක්තරා තීව්‍ර තැනකට ආපු මාතෘකාවක් බවට පත් වුණා කොමියුනිස්ට් වාදය පිළිබඳ අදහස. මේක ලංකාව ඇතුළේ ඉතාමත් බරසාර විදිහට සාකච්ඡාවට ගැනුණා. නමුත් මේ කොමියුනිස්ට් වාදී අදහස ලැබුම් ගත්තේ කොතනද? නැත්නම් මේක කෙලවරුනේ කොතනින්ද? මේක සීමාව ලකුණුනේ කොතනද කියන එක හරි වැදගත්. එක පැත්තකින් ඒක නතර වුණා රාජ්‍යයන්ගේ ස්වාරීත්වය පිළිබඳව ගෝලීය සහයෝගීතාවයක් පිළිබඳ අදහසක් හැටියට. ඒක එක්තරා අදහසක් එතන ආවා. අනිත් පැත්තෙන් ජනසතුකරණය ආවම විශ්වීය වැටුපක් පිළිබඳව අදහස. ඒකම රාජ්‍යයේ මැදිහත් වීමෙන් කොහොමද වෙළඳපොළ නියාමනය කරන්නේ? එහෙම නැත්නම් වෙළඳපොළ නියාමනය ආරම්භය රාජ්‍යයේ මැදිහත් වීම තීව්‍ර කරගන්නේ කොහොමද කියන වගේ සාකච්ඡා. ඉතින් අපි දකිනවා මෙන්න මේ අදහස් තමයි මේ කොමියුනිස්ට් වාදී කතිකාව තුල ආපු අදහස් බවට පත් උනේ. ඒ වගේ සීමාව නොතන තව නතර වුණා. ඉතින් අතර මේක සීමාවක් කියනට වඩා අපි දකින්න ඕනේ මේ අදහස් කොමියුනිස්ට් වාදී අදහසට සපුරාම එරෙහි අදහස් විදිහට. එහෙම නැත්නම් පවතින යථාර්ථය තුළ කොමියුනිස්ට් වාදී අදහස දියකර හැරීමක් හැටියට. එහෙම නැත්නම් යථාර්ථයේ දිගුවක් වෙනුවෙන් කොමියුනිස්ට් වාදී අදහස අපයෝජනය කිරීමක් හැටියට තමයි අපි මේ අදහස් දකින්නේ. නමුත් COVID-19ත් එක්ක මතුවුණු දේශපාලන වටපිටාව ඇතුලේ අපි විශ්වාස කරන කොමියුනිස්ට් අදහස නැත්නම් කොමියුනිස්ට් දේශපාලන පිළිබඳ අදහස මූර්තිමත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක්තරා විදිහක හුයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඡායා මාත්‍රික කන්ඩිෂන්ස් ටිකක් එහෙම නැත්නම් තත්වයන් ටිකක් මේ COVID-19ත් එක්ක මතුවුණා. ඉතින් අපි උත්සාහ කරන්නේ අන්නේ කාරණා නැත්නම් ඒ ලක්ෂණ මොනවද කියලා ඔබත් එක්ක සංවාද කරගන්න. එතෙන්දී අපි දකින ප්‍රධාන කාරණාවක් තමයි සංචරණයේ වෙච්ච සීමාව. නැත්නම් සංචරණයට සීමාවක් ලකුණු වීම. ඒක අපි දැක්කම මොකද කොවිඩ් එක්ක රටවල් ලොක්ඩවුන් වුණා, නගර ලොක්ඩවුන් වුණා, කාර්මික ජනපද එහෙම නැත්නම් විශාල වශයෙන් පැතිරිච්ච ගෝලීය වෙළඳපොළවල් මේවා ලොක්ඩවුන් වෙන ගත්තා. ඒවත් එක්ක රටක් ඇතුළේ රටවල් ඇතුළෙත් රටවල් අතරත් සංචරණයේ සීමාවක් ලකුණු වුණා. අපි දකිනවා මේ සංචරණය කියන කාරණාව තමයි ගෝලීය ධනවාදයේ ෆන්ක්ෂන් එක පැත්තෙන් ගත්තොත් ඉතාමත් තීව්‍ර කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. නැත්නම් ඒක එක්තරා විදිහක ගෝලීය ධනවාදී ස්තම්භයක් හැටියට අපිට මේ සංචරණය දකින්න පුළුවන්. නමුත් අපි අහන ප්‍රශ්නය තමයි සහ ඒ ප්‍රශ්නේ මම හිතනවා මේ වෙලාවේ කමියුනිස්ට් දේශපාලනය වෙනුවෙන් දිශාගත වෙද්දී ගත වුණු විමුක්ති දේශපාලනය පැත්තෙන් ඇසිය යුතු ඉතාමත්ම රැඩිකල්ම ප්‍රශ්නේ විදිහට අපි සලකන මේ ප්‍රශ්නේ මොකද්ද? මෙතරම් සංචරණයක් කුමකටද කුමක් සඳහාද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ වර්ණගන්න පුළුවන්. ඒ ප්‍රශ්නය මෙලෙස ඇසිය හැකි වාතාවරණයක් එහෙම නැත්නම් ඡායා මාත්‍රික නිමේෂයක් අපි දැක්කා මේ COVID-19ත් එක්ක. ඒ නිසා ඒක අපිට දකින්න පුළුවන් ගෝලීය ධනවාදයේ ෆන්ක්ෂන් එකට යම්කිසි බැරියර් එකක් බාධාවක් හැටියට මේක මතු වුණා කියන එක. ඒක යම් කාලයක් පැවතුණා. නමුත් ඒක මේ මොහොතේ අපි දකින විශේෂ ලක්ෂණයක්. මොකද සංචරණය කියන එක ගෝලීය ධනවාදයේ ෆන්ක්ෂන් එක පැත්තෙන් තාමත්ම විශාල කාර්යභාරයක් නැත්නම් ගතිකත්වයක් නිර්මාණය කරන ප්‍රදේශයක් නැත්නම් කලාපයක් හැටියට මේක දකිනවා. එතකොට මේ සීමාව අපි දකිනවා එක් කරුණක් හැටියට අපි මතු කරන කමියුනිස්ට් දේශපාලනය කොවිඩ් ඇතුලේ කොහොමද
හොයාගන්නේ නැත්නම් ඒකේ ඡායා මාත්‍ර අපි හොයා ගන්නවා නම් ඒ හොයා ගන්න පුළුවන් එක තැනක් හැටියට අපිට මේක මතු කරන්න පුළුවන්. මේකත් එක්ක මතුණා සමාජය ඇතුලේ social distance කියලා අදහසක්. නිතරම මේක තමයි තොරම්බල් කරපු වචනේ. ඉතින් මේක ඇතුලේ හැමෝම හිටියේ මේක ඇතුලේ. ඉතින් ඕනනම් දේශපාලන අලංකාරිකයක් හැටියට අපිට කියන්න පුළුවන් මේකට එරෙහිව අපි නියෝජනය කරන්නේ social distance නෙමෙයි society distance කියන එක ඕනනම් අපිට දේශපාලන අලංකාරයක් හැටියට කියන්න පුළුවන්. සහ ඔයගලන්ට වඩා මේක තහවුරු කරගන්න තේරුම් ගන්න අපිට එහෙම ඒ අදහස අපිට වර්ණ ගන්න පුළුවන්. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි අපි දැක්ක මේ COVID-19ත් එක්ක මතුවුණු සංවාදය ආපු දෙවෙනි කාරණාව නැත්නම් ඒ සමාජ වටපිටාවේ මතුවෙච්ච දෙවෙනි කාරණාව තමයි සමාජ ප්‍රගමනය එහෙම නැත්නම් දියුණුව එහෙම නැත්නම් සංවර්ධනය ශිෂ්ටත්වය පිළිබඳ අදහස එක්තරා විදිහකට අර්බුදයකට යාම. ඒක අර්බුදයකට යාමක් හැටියට සැලකනට වඩා ඒක එක්තරා විදිහක නොපිට ගැසීමක්. ඒකේ ආපසු කැරකැවීමක් අපි එක්තරා දුරකට මේ COVID-19ත් එක්ක දැක්කා. මොකද දියුණුව එහෙම නැත්නම් ප්‍රගමනය අපි දකිනවා එක්තරා පෙළක්. එහෙම නැත්නම් ඒකේ යම්කිසි ආඛ්‍යාන රටාවක් අපි දකිනවා. ඒක අපිට නම් කරන්න පුළුවන් ඒ ඕඩ් එක ඕනනම් ගම, නගරය, මහනගර, විශ්වනගර විදිහට අපි නම් කරන්න පුළුවන්. අපි උදාහරණයක්ගෙන් ඒක තේරුම් ගන්නවා නම් අපි ගත්තොත් ගමක ඉන්න තරුණයෙක් නිදහස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඔහු හොඳම වෘත්තිකයෙක් බවට පත් වෙන්න නගරයට එනවා. ඒකට ඔහු විශ්වාස කරන නගරය තමයි ශ්‍රේෂ්ඨත්වයේ තෝතැන්න. එහෙම නැත්නම් සෞභාග්‍යයේ ඉසව්ව. එහෙම නැත්නම් දියුණුවට දාල කලාපය. එහෙම නැත්නම් ඒ දියුණුව තියෙන තැන කියන අදහස තමයි ඔහු හිතෙන් දෙන්නේ. ඊට නගරවල ඉන්න අය සංක්‍රමණය වෙනවා මහා නගරවලට. අපි සමහරට ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිව්සීලන්ත වෙන්න පුළුවන්, ඒ වගේ තැනකට. ඔවුන් විශ්වාස කරනවා එතන තමයි දියුණුව තියෙන්නේ. නේ? ඊට පස්සේ එතනින් විශ්ව නගරයකට. ඉතින් මෙන්න මේ විදිහේ පෙළක් හුයක් අපි දකිනවා. ඒක තමයි ගෝලීය ධනවාදයේ දියුණුව ආරම්භය වන පිළිවෙල. මෙන්න මේ පිළිවෙල. ඉතින් මේ පිළිවෙල ඇත්තටම ගෝලීය ධනවාදය නියෝජනය කරන අයගේ පැත්තෙන් විතරක් නෙමෙයි සමාජවාදී අදහස නිරූපණය කරන්නන්ගේත් සිහිනය බවට පත් වෙලා තියෙන මේක තමයි. ඒ කියන්නේ අපි ඒක මෙහෙම කිව්වොත් එහෙම ඒ කියන්නේ සමාජවාදී අනාගත සමාජවාදී මිනිසෙකු පරිකල්පනය කරන වාමාංශිකයෙකු තුල තියෙන සිහිනය තමයි මෙන්න මේ දියුණුව පිළිබඳ අදහස. එහෙම නැත්නම් මේ විශ්ව ගාම්මානයක ඉන්න ඉතාමත්ම සුපෝකභෝගී ජීවිතයක් ගත කරන එහෙම නැත්නම් ඉතාමත්ම දියුණු මෙවලම් පාවිච්චි කරන පුරවැසියාව තමයි ඔහුගේ පරිකල්පනය ඇතුලේ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ විතරක් නෙමෙයි. අපි දකිනවා මෙන්න මේක රසවින්දනය, කලාව, වෙනත් සෞන්දර්යාත්මක කලාපවලත් මෙන්න මේ පෙළ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දියුණුම රසවින්දනයක් තියෙන්නේ ගමට වඩා නගරේ. දියුණුම කලාකෘති නිර්මාණය වෙන්නේ නගරයට වඩා මහා නගරය ඇතුලේ. නැත්නම් විශ්ව නගරය ඇතුලේ. ඉතින් මේක සමාජවාදීනුත් පිළිගන්න යථාර්ථයක්. ඉතින් මෙන්න මේ ප්‍රගමනය පිළිබඳ අදහස අර්බුද වෙනවා අපි දැක්කා. මොකද මහා නගර ඔය කියන මහා නගර විශ්ව නගර පාළු සොහොන් පිටි බවට පත් වෙන්න ගත්තා. ඉතින් ඒකත් එක්ක මේ ක්‍රියාවලිය අර්බුදයකට ගියා. ඉතින් ඒ නිසා මේක මේ මොකද මම අර සමාජවාදී අදහසත් මේකයි කියලා කිව්වේ. සමාජවාදී අදහස කමියුනිස්ට්වාදයේ පිළිබඳ සමාජවාදී අදහස ගත්තොත් ඒකත් එහෙම තමයි තියෙන්නේ. ධනවාදයෙන් සමාජවාදයෙන් කමියුනිස්ට්වාදය. එතකොට මෙන්න මේ ගමන් මගක්. එහෙම නැත්නම් පහළ සිට ඉහළට සංවර්ධනය වීමක් පිළිබඳව පරිකල්පනයක් මේ අය තුළ තියෙනවා. ඉතින් මේක තමයි ධනවාදයේ සමාජවාදයේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක එක්තරා විදිහකට ප්‍රවර්ධනය කරමින් ඉන්නවා වාමාංශික මේ වෙන විට
සහ නැවත නැවත ඒක වර්ණගමින් ඉන්නවා. එතකොට ඒ කමියුනිස්ට් කියන්නේ වාමාංශික වර්ණගෙන කමියුනිස්ට් සමාජයේ එහෙම අර්ථයෙන් ගත්තොත් අපිට දෙන්නේ ඒක ධනවාදයේම දිගුවක්. ඒක ඊටාම ලොජිකලි හරිම ක්ලියර්. එහෙම තමයි තියෙන්නේ. එතකොට ඒ කොමියුනිස්ට් වාදී අදහස තමයි මේ කොවිඩ් ඇතුලේ අපි අර මුලින් කිව්ව මතුවිච්ච කොමියුනිස්ට් වාදී අදහස බවට පත් උනේ. ඉතින් ඒ නිසා මේ ලොක්ඩවුන් වීම ඇතුලේ කියන්නේ මහා නගර විශ්ව නගර වැහිම ඇතුලේ මෙන්න මේ වෙනස අපි දැක්කා. මොකද්ද මේ වෙනස? ප්‍රගමනය පිළිබඳව අදහස කමියුනිස්ට් වාදී අදහසත් එක්ක නොපැහැෙන බව. ඒකේ තියෙන ગેප් එක මේක අපිට පේන්න ගත්තා. ඒ නිසා අපි දකිනවා මෙන්න මේ තත්වයක්. මේ තත්වයක් කොවිඩ් ඇතුලේ මතුවෙච්ච, يعني කොමියුනිස්ට් වාදී දේශපාලනය මූර්තිමත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ ඡායා මාත්‍රික නිමේෂයන් අපි හොයනවා නම් අපිට හොයන්න පුළුවන්. ඒක තනක් හැටියට අපිට ඒක දකින්න පුළුවන්. ඊට පස්සේ අපි දකින ප්‍රධාන කාරණාවක් තමයි මේ COVID-19ත් එක්ක මතුවෙච්ච තත්ත්වයන් එක්ක පරිභෝජනවාදයේ යම්කිසි අඩස්සිගත වීමක් සිදුවීම. කියන්නේ පරිභෝජනවාදයට තහංචියක් නිර්මාණය වීම එක්තරා විදිහට අපිට මේක ලක්ෂණයක් හැටියට දකින්න පුළුවන්. මොකද අපි දකිනවා ගෝලීය ධනවාදයේ අපි ඉහතින් කතා කළා වගේ මේ ෆන්ක්ෂන් එක පැත්තෙන් ගත්තොත් පරිභෝජනවාදී ජීවිතය හරි වැදගත්. නැත්නම් පරිභෝජනවාදී මිනිසා තැනීම තමයි ගෝලීය ධනවාදයේ මූලික කාර්යභාරය වඩපත් වෙලා තියෙන්නේ. හැබැයි මේ COVID-19ත් එක්ක එය යම් ආකාරයකට අර්බුදයකට ගියා. යම් ආකාරයකට අර්බුදයට ගියා. මොකද මිනිසුන්ගේ ඒ කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සහ පරිභෝජනවාදී ජීවිතය අතර වෙනස අපිට මාක් වෙන්න ගත්තා. අපිට ඒක පේන්න ගත්තා. මොකද අපි විශ්වාස කරනවා කොමියුනිස්ට් දිවි පෙවත නැත්නම් කොමියුනිස්ට් ජීවිතය කියලා කියන්නේ සුඛ පරමවාදී ජීවිතයක් නෙමෙයි. එයින් අපි අදහස් කරන්නේ බෞද්ධ දර්ශනය කතා කරන අල්පේච්ඡ ජීවිතය හරි මොකක් හරි එකට අපි මේක ලඝු කරනවා නොවේ. එහෙම නැත්නම් කොමියුනිස්ට් ජීවිතය එතනට ගෙනියනව නෙමෙයි. නමුත් කොමියුනිස්ට් ජීවිතය කියන්නේ ඊටම ක්ලියර් අයිඩියා එකක් අපිට තියෙනවා. ඒක සුඛ පරමවාදී ජීවිතයක් නෑ නෙමෙයි කියන එක. මොකද එහෙම වුණොත් අපිට ආයි ඒ මාවත අපිට හොයාගන්න වෙන්නේ ඔය කියන සමාජවාදයේ කොමියුනිස්ට් වාදය කියන අපි කලින් කතා කරපු වාමාංශික පරිකල්පනය තුළ තමයි අපිට ඒක තේරුම් ගන්න. ඒ නිසා අපි මේ සපුර අපිට කියන්න පුළුවන් කොමියුනිස්ට් දීපවත කියලා කියන්නේ කිසිසේත්ම සුඛ පරමවාදී ජීවිතයක් නෙමෙයි. ඒ නිසා ඒ පැත්තෙන් ඒ අර්ථයෙන් මේ පරිභෝජනවාදයට යම්කිසි තහංචියක් පණේව නැත්නම් තහංචියක් කියනකොට ඒකේ සීමාවක් ලකුණු වීම අපි දකිනවා ඒක හොඳ දෙයක් හැටියට. මොකද වාමාංශිකව පවා අර්ථවත් කරගෙන ඉන්නේ මේක එක්තරා විදිහක කියනවා අපි වාස්තවික ජීවිතයක්. ඒ කියන්නේ අපේ ජීවිතෙන් එළියේ දියුණු තාක්ෂණයක්, දියුණු විද්‍යාවක්, දියුණු අධ්‍යාපනයක්, දියුණු ආහාර පාන, ඒ කියන්නේ වඩා ඉහළ පෙළේ ආහාර පාන, අවතුම් පැවතුම්, මේක තමයි ජීවිතය කියන එක. නැත්නම් මේක තමයි කමියුනිස්ට් වාදයේ හැටියට වාමාංශිකව වර්ණගමින් ඉන්න අදහස. ඒක අපිට ඉතිහාසයට ගියත්, ඒ කියන්නේ සම සමාජ පක්ෂයේ ජාත්‍යන්තර ගීතය තියෙන සාදුකින් පෙළෙනුන් දැන් ඉතින් නැගිටියව. ඉතින් මේ කියන්නේ මොකුත් නෙමෙයි. මේ ධන කුවේරයෙන් මුක්ති විඳින සපවත් ජීවිතය මුක්ති විඳීමේ අයිතියක් නුඹලාට තියෙනවා. ඒ සඳහා සටන් කරමු කියන අදහස. ඒකට ඉතින් අපි දකින්නේ මේක නෙමෙයි කොමියුනිස්ට් වාදී අදහස කියන එක. ඉතින් මේක අපිට පැරණි වාමාංශයෙන් හඳුනා ගන්නවා වගේම නව වාමාංශයෙන් ජයිප ඇතුළෙත් මේක අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා එක්තරා මොහොතක ඩිලන්ත මාලගමු යනවා සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා හම්බෙන්න. මේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා හම්බෙන්න නැත්නම් සුනිල් හඳුන්නෙත්තු හම්බෙන්න මාලගමුව යන්නේ ලැම්බෝගිනියෙන් යාගේ ගිහිලා ලැම්බෝගිනියෙන් බැහැලා අහනවා හරි වැදගත් ප්‍රශ්නයක් හඳුන්නෙත්තිගේ. මොකක්ද අහන්නේ? ඌ අහනවා මම ලැම්බෝගිනියකින් ආපු එක සහෝදරයාට අප්සෙට්ද? කියන්නේ ඒක හරි නැද්ද? මම ආපු එක යෝග්‍ය නැද්ද වගේ එකක්. ඒට පෙරලා හඳුන්නෙත්ති සහෝදරයාගේ පැත්තෙන් දෙන පිළිතුරත් හරිම වැදගත්. ඔහු කියන නෑ සහෝදරයා. අපිත් මේ උත්සාහ කරන්නේ පුළුවන් නම් හැමෝටම ලැම්බෝගිනි දෙන්න
අන්න එවැනි සමාජයක් ගොඩනගන්න. ඒ නිසා කිසිසේත් ඒක අප්සෙට් එකක් නෙමෙයි කියන එක. ඉතින් ඕක තමයි වාමාංශිකයන්ගේ සිහිනය. ඒ කියන්නේ කොහොමද වඩා දියුණු වාස්තවික ජීවිතයක් මිනිසාට අත්පත් කර දෙන්නේ. ඒක අපි දකින්නේ සුඛ පරමවාදී ජීවිතයක්. ඉතින් අපි විශ්වාස කරන කොමියුනිස්ට් සමාජය මේන් සපුරාම වෙනස්. ඒ නිසා මෙන්න මේ පරිභෝජනවාදී ජීවිතයට එක්තරා විදියක විලංගුවක් තිබුණා මේ කොවිඩ් එක. අපි දැක්කා මිනිසුන්ට සිද්ධ වුණා තමන්ගේ බ්‍රෑන්ඩ් එක අර්බුදයට කියන්නේ. කියන්නේ තමන්ගේ ගේ ළඟට එන වෙලෙන්දා ගාව තියෙන භාණ්ඩ අපිට පරිභෝජනය කරන්න සිද්ධ වුණා. ඒ ආහාර පාන අපිට මිලදී ගන්න සිද්ධ වුණා නේ. එවැනි තත්ත්වයක් නිර්මාණය වුණා. ඉතින් අපි දකින්නේ මේ පරිභෝජනයට ආපු තහංචි එහෙම නැත්නම් ඒකට ආපු සීමාව අපි දකිනවා. ඒක නිසා අපිට මෙහෙම ඒක සීමාව නිසා අපිට තේරුම් ගන්න පුළුවන් වුණා සත්තාව හා බැඳුණු මූලික මිනිස් අවශ්‍යතා සහ පරිභෝජනවාදය අතර වෙනස අපිට ලකුණු කරගන්න නැත්නම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන් අවකාශයක් නිර්මාණය වුණා. ඒක අපි කිව්වේ මේ කොවිඩ් කන්ඩිෂන් ඇතුලේ කමියුනිස්ට්වාදී අදහස මූර්තිමත් කරන්න පුළුවන් එක්තරා විදිහක ඡායාමාත්‍ර නිමේෂයන් අපි හඳුනාගත්තා කියලා. එක්තරා නිමේෂයක් හැටියට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් COVID-19ත් එක්ක අපි ඊට කලින් කතා කරපු තත්වයක් තමයි පරාරෝපණයෙන් මිදුණු ජීවිතයක් කොහොමද සාක්ෂාත් කරගන්නේ කියන එක. ඒක අපි කොමියුනිස්ට්වාදී අපේ කොමියුනිස්ට්වාදී අදහසේ මූලික කතිකාවක් මූලික තැනක් මෙන්න මේ තැනට අදාළ කන්ඩිෂන්ස් නිර්මාණය වුණා. එහෙම නැත්නම් ඒක අපි කියන්නේ ආත්මීය සාක්ෂාත්කරණයක් නෙවෙයි. නමුත් මනුෂ්‍යයාට අවශ්‍ය නම් පරාරෝපණයෙන් මිදෙන්නේ ඒට අදාළ කන්ඩිෂන් එකක්. ඒට අදාළ තත්වයක් නිර්මාණය වුණා මේ COVID-19ත් එක්ක. ඒක ඉතින් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් තියෙනවා. ඔබ දන්නවා COVID-19ත් එක්ක ස්ලාවෝ සිසෙක් කියන ස්ලෝවෙනියානු දාර්ශනිකයා කෘතියක් නිර්මාණය කළා පැන්ඩමික් කියලා. ඒ කෘතිය ඇතුලේ ඔහු කතා කරපු කාරණා ටිකක් තියෙනවා. ඒ කෘතියට අපිට තියෙන ඉතාමත් බරපතල විවේචනයක්. ඒ විවේචන ඉතාමත් බරපතලයි. හැබැයි අපිට කතරම් විවේචනයක් ඔහුට තිබුණත් ඔහු මතු කරන එක් කරුණක් කෙරෙහි අපේ සිත් ඇදී ගියා. එනම් ඔහු උදාහරණයක් මතු කරනවා. ඔහුගේ ජනමාධ්‍ය මිතුරෙක් කොවිඩ් සමයේ ඔහුත් එක්ක බෙදා හදාගත්තු අත්දැකීම. ඔහු කියන්නේ මේ කොවිඩ් තත්ත්වයට එක්ක ඔහුගේ කලින් ජීවිතය සම්පූර්ණයෙන්ම උට අහිමි ගියා. හැබැයි නව ජීවිතයක් ලැබුණා. ඒ ජීවිතේට ඔහුගේ තියෙන බැඳියාව. එහෙනම් ඒ ජීවිතයත් එක්ක ඔහුට තියෙන ලව් එක ඒක කොච්චර ඔහුට සතුටක්ද කියන කාරණාව තමයි ඔහු මතු ගන්න. ඉතින් ඔහු එතෙන්ද කියනවා මූලික ආහාර පාන ටික තියෙනවා නම් මිනිහෙක්ට ඉන්න තැනක් තියෙනවා නම් තමන්ගේ නාහිත මිත්‍රාදීන් තමන් ආවට ඉන්නවා නම් ඊට වඩා දෙයක් ජීවිතේ නෙමෙයි. ඒ කියන්නේ ජීවිතය කියන්නේ ඒක තමයි ජීවිතය කියලා කියන්නේ කියලා. ඉතින් මෙන්න මේ අදහස උපුටමින් සිසක් කියනවා කෙනෙක් තමන්ගෙන් කමියුනිස්ට්වාදය පිළිබඳ උදාහරණයක් ඉල්ලුවොත් ඔහුට මීට වඩා දිය හැකි මනරම් උදාහරණයක් තවත් නැtei කියලා. ඒ තරම් මේක සිත් කාවදින සුළු උදාහරණයක් හැටියට තමයි ඔහු එක පෙන්වන්නේ. ඉතින් අපි දකිනවා අන්න ඒ తত্ত্বය. ඒ කියන්නේ ඒ පරාරෝපණයේ මිදුණු ජීවිතයකට අදාළ කන්ඩිෂන් එකක් මේක ඇතුලේ නිර්මාණය වුණා. අපි ඒකට තව පැත්තෙන් කියනවා නම් ඒ කියන්නේ මිනිස් ජීවිත සත්තාව දෙසට එක්තරා විදිහකට යොමුවක් එහෙම නැත්නම් යම් යොමුවක ඡායා මාත්‍රයක් අපි මේ COVID-19ත් එක්ක අපි දැක්කා. ඉතින් ඒකත් විශේෂ කාරණාවක් මේ COVID-19 ආශ්‍රිත මතුවෙච්ච දේශපාලන වටපිටාවේ කමියුනිස්ට්වාදී අදහස මූර්තිමත් කරන්න පුළුවන් තැනක් හැටියට අපිට ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැක්ක දෙයක් තමයි යථාර්ථයෙන් එපිට කියන්නේ යථාර්ථයේ සිටිජෙන් ඔබෙහි මිනිස් මැදිහත් වීම තවමත් සිදු වෙනවා කියන එක. කියන්නේ මේ දැනුත් එක සිදු වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා කමියුනිස්ට් දේශපාලන පැත්තෙන් අපි දකින්නේ එවැනි මැදිහත් වීම අපි මේ COVID-19ත් එක්ක දැක්කා. ඒ නිසා
යම්කිසි විශ්වාසයක් කියන්නේ කොමියුනිස්ට් ජීවිතයකට නැත්නම් කොමියුනිස්ට් දේශපාලනය කෙරෙහි එක්තරා විදිහක විශ්වාසයක් ගොඩ නැගුණා කිව්වොත් මම හිතන්නේ ඒක කෑත්තක්. මොකද අපි දකිනවා මේ යථාර්ථය රිපීට් කිරීම තමයි මේ මොහොතේ සිදුවීම් පවතින්නේ. ඒක වාමාංශිකයන්ගේ පැත්තේ සිදුවෙන්නේ ඒක. ඒ කියන්නේ සමාජවාදී නාමයෙන් කරමින් ඉන්නේ යථාර්ථය රිපීට් කිරීම. ඒ කියන්නේ නැවත යථාර්ථය තුල ගිලීම. යථාර්ථය පැටව ගැසීම. මේක තමයි සිද්ධ වෙන කාරණාව. නමුත් කොවිඩ් එක මේ යථාර්ථයේ අර්බුදයට ගියා. යථාර්ථය අවුලට යනවා. යථාර්ථය අවුලට යන මොහොතක යථාර්ථයෙන් එපිට සිදුවන ආත්මීය මිනිස් මැදිහත් වීම තමයි මේ අපි කතා කරන්නේ. අපි දැක්කා විශේෂයෙන්ම අපි කොවිඩ් ආපු පළවෙනි මොහොතේම වුහාන් වල හිටපු ලාංකේය ශිෂ්‍යයන් මුදා ගන්න ගියපු ඒ ගුවන් යානාවල ගියපු ඒ කාර්ය මණ්ඩල ඒ ඔවුන්ගේ මැදිහත් වීම එක පස්සේ ඒක ජනමාධ්‍ය තුල එක විදිහට තොරම්බොල වෙලා ඒක විනාශ වෙලා ගියා. ඒක ගන්නම දෙයක් නැතුව බරපත් වුණා. නමුත් ඒ පළවෙනි මොහොතේ ඔවුන්ගේ මැදිහත් වීම අපි දකින්නේ යථාර්ථයට ඔබ්බෙන් වන මැදිහත් වීමක් විදිහට. ඔවුන් නෙවලේ මේ පවතින යථාර්ථය විග්‍රහ කරගෙන හිටියේ නෑ. ඔවුන් ඒ යථාර්ථය අවුලට ගිය මොහොතක ඔවුන් යථාර්ථයෙන් ඔබ්බෙහි කරපු මැදිහත් වීමක් අපි දකින්නේ එවැනි ආත්මීය මැදිහත් වීම වලින් පමණයි කමියුනිස්ට් ජීවිතය අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. අපි එවැනිව දැක්කයි මේ කොවිඩ් එක. ඉතින් ඒකත් අපි මේ මොහොතේ මතක් කරගන්න ඕනේ, සිහිපත් කරන්න ඕනේ. මොකද කමියුනිස්ට් ජීවිතේ මූර්තිමත් කරන්න අදාළ එහෙම නැත්නම් ඒ කමියුනිස්ට් දේශපාලනය කරන කෙනෙකුට අදාළ විශ්වාසය ඒක ඔස්සේ ගොඩ නැගුණා. මොකද අපිට අපෙන් දිගින් දිගට මහා ප්‍රශ්නයක් තිබ්බා ප්‍රජාතන්ත්‍රවාදයේ හැර දේශපාලනය කරන්න පුළුවන් වෙන ආකෘතියක් තියෙනවද කියන එක. ඉතින් අපිට පෙන්වන්න තියෙන්නේ එහෙම ආකෘති තියෙනවා. ඒ ආකෘති අපිට හොයාගන්න වෙන්නේ මේ නිමේෂයන් වල එවැනි නිමේෂයන් වල මිනිස්සු එවැනි ආකෘතින් හොයාගන්නවා. ඒ කියන්නේ යථාර්ථයට ඔබ්බෙන් මිනිස්සු වැඩ කරනවා. ඒක සාමූහික ක්‍රියාකාරීත්වයක් විය යුතුයි. එවැනි ක්‍රියාකාරීත්වයන් අපි මේක ඇතුලේ දැක්කා. ඉතින් ඒ නිසා යථාර්ථයට ඔබ්බෙන් වන ආත්මීය මිනිස් මැදිහත් වීම කමියුනිස්ට් දේශපාලනයේ පැත්තෙන් එහෙම නැත්නම් කමියුනිස්ට් දේශපාලනයේ මූර්තිමත් කිරීම පැත්තෙන් අතිශය වැදගත්. ඒක අපි කොවිඩ් වල ඒකේ ඡායා මාත්‍රයක් එහෙම නැත්නම් ඡායා මාත්‍ර නිමේෂයක් අපි අත්පත් කරගත්තා කිව්වොත් නිවැරදි. ඉතින් ඒ නිසා අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ කමියුනිස්ට් දේශපාලනය කොවිඩ් ආශ්‍රිතව කතා කරනවා නම් ඒක වටහා ගන්න උත්සාහ කරනවා නම් ඒක උත්සාහ ගන්න වෙන්නේ ජනසතුකරණය එක්කවත් එහෙම නැත්නම් වෙළඳපොළ ආරම්භය රාජ්‍ය නියාමනය වැඩි කිරීම වැනි කතන්දර එක්කවත් එහෙමත් නැතිනම් රාජ්‍යයන්ගේ ස්වෛරීත්වය පිළිබඳ ගෝලීය එකඟතාවයන් පිළිබඳ මේ ඊනියා කතන්දර එක්කවත් නෙමෙයි. කොහොමද යථාර්ථයට ඔබ්බෙන් ආත්මීය මිනිස් මැදිහත් වීම සිදු කරගන්නේ කොහොමද? ඒවා අපි කොහොමද වටහා ගන්නේ කියන කාරණාව ඔස්සේ. ඒ නිසා කමියුනිස්ට්වාදී අදහස පිළිබඳව නැත්නම් කොවිඩ්-19 ආශ්‍රිතයේ මතුවෙච්ච ඒ දේශපාලන වටපිටාවේ කොවිඩ් ආශ්‍රිතයේ වටපිටාවේ කමියුනිස්ට්වාදයට අදාළ මූලික ලක්ෂණ නැත්නම් කමියුනිස්ට් දේශපාලනය ප්‍රවර්ධනය කරන්න පුළුවන්, ඒකේ හුයක් නිර්මාණය කරන්න පුළුවන් යම්කිසි තත්වයන් ප්‍රමාණයක් තමයි අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළේ. මම හිතන්නේ මේ කාරණා තමයි අපිට අදවත් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මේකත් එක්ක මම හිතන්නේ අපිට කොවිඩ් ධර්මයේ අපේ දේශපාලන කතිකාවේ අවසානයේ මම හිතන්නේ සලකුණු කරන්න පුළුවන්. නැවතත් මෙවැනි සංවාදයකින් නැත්නම් මෙවැනි අදහසකින් අපි හමු වෙමු. ඕලන්ට බොහොම ස්තුතියි.